වාසනාවන්ත පින්නතුනි අද මේ විශේෂ දිනයක් ඇසළ පොය දවස බුදුහාමුදුරන් පළමුවෙනි ධර්ම දේශනාව පවත්වපු දිනේ අපි ඇසළ පොය දවස සිහිපත් කරනවා. අද දවසේ ඔබ විහාරස්ථානයේ සෑම සම්බන්ධ වෙලා මේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කිරීම උතුම් බලාපොරොත්තු මේ ස්ථාන පැමිණියේ. අද දවසේ මේ විශේෂ ධර්ම දේශනාව පවත්වන්නට කටයුතු සූදානම් කරගත් අපේ තරුණ මහත්මයා පිළිබඳව ඔබ හැමදෙනාම දැනුවත් වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන් මේ අවස්ථාවේදී අපේ මාළඹේ සුමුදු මාවතේ පදින අපි මහින්ද මහත්මයාගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ රටේ ජාතියේ ඔබ අප වෙනුවෙන් උදාර සේවාවක් කරන හැමෝටම ජාතික කැක්කුම කියන එක නම් ටිකක් අඩුයි නේද අපේ හාමුදුරනේ. මුගක් අය කතා කරනවා නමුත් ජාතික කැක්කුම කියන එක නම් බොහොම අඩුයි. ඒක මං හිතන්නේ ලේවලම හරියට සකස් වෙලා තිබුණොත් තමයි මේ බඳු වලට ජාතිය ගැන හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ජාතික හැඟීම ඇති කරගත්ත පිරිස අතර විශේෂයෙන් ගරුතර ස්වාමීන් වහන්සේලා කවදත් උන්වහන්සේ ජාති මාමකත්වයේ ඇතිව කටයුතු කරන ඇත්තෝ. ඒ නිසා අද දවසේ අපේ ධර්ම දේශනාවට වැඩමව අපේ පඬිත හාමුදුරුවොත් ජාතිය ගැන කැක්කුමක් තියෙන ඔබ අප ගැන අපේ ජීවිත ගැන අපේ රට ගැන මහත් කැපකිරීමක් කරන පූජනීය ගරුතර මහා සංඝරත්නය අතර ප්‍රමුඛත්වයේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ කරන කාර්යභාරයටත් වඩා මේ අංශෙනුත් වැඩි කොටසක් කරන්නට උන්වහන්සේ දැන් කැපී ඉන්නවා. ඒ නිසා තමයි විශේෂයෙන් වැඩ කටයුතු රාශියක් මැද්දේ වුණත් අද දවසේ අපේ මහින්ද මහත්මයාගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන අද මේ ස්ථානට උන්වහන්සේ වැඩමෙව්වේ. ඒ අනුව අද මේ ස්ථානට වැඩමවා වදාළ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එවත සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති අතිගෞරවාස්පද අපේ ඉන්දිරාගාරයේ රාජකීය පඬිත දර්ශනපති ඉන්දිරාගාරයේ ධම්මරතනාභිධාන ගෞරවනීය අපේ පඬිත හාමුදුරන් වහන්සේ අද ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළේ. ඉතින් උන්වහන්සේ කරන උතුම් මාහැඟි කාර්ය වගේම ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් කරන උදාර සේවාව වගේම බොහෝ දෙනාට දැනුවත්භාවය ඇති කරන්නට ඒ කරන උදාර සේවාවන් තව තවත් ශක්ති සම්පන්නව කරගෙන යන්නට උන්වහන්සේට ශක්ති ධෛර්ය ලැබේවා. උන්වහන්සේගේ අධ්‍යාපන අංශයත් ඒ විදිහෙන් තව තවත් සාර්ථක කරගෙන අනාගතේ වාසනාවන්ත කරගන්නට උන්වහන්සේට තව තවත් ඥාන සම්පත්තිය ලැබිලා ධර්මඥානෙ ලැබිලා කායික මානසික සුවය තව තවත් ලැබිලා চিරාත් කාලයක් ඔබ අප වෙනුවෙන් උදාර සේවාවක් කරන්නට වගේම උන්වහන්සේටත් ආගමික ශාසනික සේවාවන් සිදු කරමින් ඥාන සම්පත් දියුණු කරන් ධර්මඥානෙ පහළ කරගෙන උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගන්නටම හේතුවන්ත වේවා කියලා සාදු කියමු. අද දවසේ ඉතින් මේ වෙලාවේ අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ ස්ථාන වැඩමවා වදාළ අති පූජනීය අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති අතිගෞරවාස්පද අපේ ඉන්දිරාගාරී ධම්මරතන හාමුදුරන් වහන්සේට දහත් වට්ටිය පූජා කළ ආරාධනා කිරීමයි තිබෙන්නේ. අපි සාදුකාරයක් පවත්වලා ධර්ම ශ්‍රවණය කරන සූදානම් වෙමු. නැවතොරක් කවුරු සාදු කියන්ට. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සබ්බං පහාය ගමනීයං තී
මාලබේ සුසිලාරාමාධිපති අපේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂීව රැස්ව සිටින කාරුණික පින්වත්නි අපේ මහින්ද මහත්මයා ආදරණීය මේනියෝ කේ.ජී. නන්දාවති මේනියෝ එක්ක මේ තම පවුලේ පින්වත් පිරිස සමග තමන්ගේ හිතවතුන් සමග රාජකාරී කරන්නන් ඒ වගේම අනෙකුත් ඥාතීන් හිතයිශීන් විශාල පිරිසක් ඒකරාශී කරගෙන පවත්වනු ලබන ධර්මදේශනාවයි. ධර්මදේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මීට වසර 20කට පමණ පෙරදී අභාවයට පත් වුණ තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේගේ සිරිසේන පෙරේරා මැතිතුමා සිහිපත් කරලා එතුමන්ට පින් අනුමෝදන් කිරීම තමයි බලාපොරොත්තුව වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ. මේ අවස්ථාවට අපේ මහින්ද මහත්මයාගේ හිතවතුන් අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ රාජකාරී කරන විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපේ හිතවත් මංගල මැතිතුමා සම්බන්ධ වෙනවා. ඒ ඇතුළු කොට ඇති විශාල පිරිසක් මේ සමග සම්බන්ධ වෙනවා. නම් ගම් සඳහන් කරන්න කාලය ගන්න උවමනාවක් නැහැ කියලා මං හිතනවා. අපි ධර්මය සොයාගෙන යන පිරිසක්, ධර්මය අහන පිරිසක්, ධර්මය සමග ජීවත් වෙන පිරිසක්, අපේ කිසියම් ඉලක්කයක් ඇතුව ගමන් කරන පිරිසක්. කාරුණික පින්වත්නි, එහෙම බලාගෙන ගියාම ලෝකස්වාමී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ඊ타ත්ම වැදගත් කොටස සඳහන් වෙන පුංචි පාඨයක් තමයි අද ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් තියාගත්තේ සබ්බං පහාය ගමනීයං කියන පාඨය. බුදුහාමුදුරන්ගේ දේශනා හරි විශාලයි. ඒකෙන් බොහොම පුංචි පාඨ, පුංචි වාක්‍ය, පොඩි සෙන්ටෙන්සස් තමයි ඊටාම ගැඹුරු දීර්ඝ දේශනාවලට යන්නේ. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශ ස්ටේට්මන්ට්ස් තියෙනවා වචන දෙකේ තුනේ වාක්‍ය. හරි ගැඹුරුයි. පොත් ගණන් ලියන්න පුළුවන්, දින ගණන් කියන්න පුළුවන් තැනක තමයි ඒ ප්‍රකාශ තියෙන්නේ. ඇත්තම කිව්වොත් ලෝක යථාව තේරුම් ගැනීමට, ලෝකයේ හැබෑව තේරුම් ගැනීමට උන්වහන්සේ පාවිච්චි කරන්නේ අපට වාක්‍යයි දෙකයි, වචන දෙකේ තුනේ. මේ බලන්නකෝ. අනිච්චා වත සංඛාරා වචන තුනයි, වාක්‍ය එකයි. සන්තුට්ඨි පරමං ධනං වචන තුනයි, වාක්‍ය එකයි. අචිරං වතයන් කායෝ වචන තුනයි, වාක්‍ය එකයි. ඒ වාගේ වචන තුනේ එක වාක්‍යයක් තමයි සබ්බං පහාය ගමනීයං. හරිම ගැඹුරු මහා දැවැන්ත වටිනාකමක් තියෙන වාක්‍ය. මම මේ ගැන කෙටි විස්තරයක් කරන්නම්. මම හිතනවා වැඩියෙන් හොඳයි කියලා මම මෙතන රැඳී සිටිනවා 6:00 දක්වාම. ඒ 6:00 දක්වා වන කාලවකවානුවේදී මම 5:35-40 විතර වෙනකන් විතරක් ධර්මදේශනා කරලා මට හිතෙනවා ඔබට තියෙන ගැටලු ප්‍රශ්න ඒ සම්බන්ධව කතා කරන්න අපිට ඉඩකඩ ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් හැටියට 6:20-25 වෙනකන් අපිට කටයුතු කරන්න පුළුවන්. පින්වත්නි, ලෝකේ තියෙනවා දන්නවයි අවබෝධ කරගන්නවයි කියලා දෙකක්. දන්නවා කියන එකට වඩා වෙනස් අවබෝධ කරගන්නවා කියන එක. අවබෝධ කරගන්නවට වඩා වෙනස් දන්නවා කියලා කියන එක. ඒක හරි ලස්සනට වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම.
දැනගන්න අහන්න ඕනි. අවබෝධ කරන්න හිතන්න ඕනි. හොඳට මතක තියාගන්න ඕන වෙනස්කම් දෙක. දැනගන්නවයි අවබෝධ කරගන්නවයි කියන්නේ දෙකක්. දැනගන්න අහන්න ඕනේ. අහගන්න ඕනේ කාගෙන් හරි. අවබෝධ කරන්න හිතන්න ඕන. දැනගන්න නම් අහන්න ඕන කියන්නේ ඉගෙන ගන්න ඕනි. ඒක දැනගත්තම අපට ලැබෙන දෙයට කියන්නේ දැනුම කියලා. අවබෝධ කරගන්න නම් හිතන්න ඕන. ඒක කරපුවාම අපට ලැබෙන අවබෝධයට කියන්නේ බුද්ධිය කියලා. දැනුම එකක්, බුද්ධිය කියන්නේ වෙන එකක්. මේක තවත් විදිහකින් විග්‍රහ කරනවා නම් ඔබ අහලා තියෙනවා ප්‍රශ්න කියලා වචනයක්. ප්‍රශ්න කියන වචනෙට වඩා වෙනස් ගැටලුව කියන වචනේ. ප්‍රශ්න එකක්, ගැටලු වෙන එකක්. ප්‍රශ්න කියන්නේ questions, ගැටලු කියන්නේ problems. questions වලට දෙන්නේ answers, problems වලට දෙන්නේ solutions. ප්‍රශ්න වලට දෙන්නේ උත්තර, ගැටලු වලට දෙන්නේ විසඳුම්. දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ ලොකුම වෙනස තමයි ප්‍රශ්නයකට තියෙන්නේ උත්තර එකයි එකක් පමණයි. ගැටලුවකට තියෙන්නේ විසඳුම් හැබැයි එකක් නෙවෙයි. මේක ඉතාම පැහැදිලිවම කියන්නේ නිවන ඉලක්ක කරගෙන. දැන් ප්‍රශ්නයකට තියෙන්නේ එක උත්තරයයි, ගැටලුවකට තියෙන්නේ විසඳුම් හැබැයි එකක් නෙමෙයි ගොඩක්. මම ඇහුවොත් ලංකාවේ දිගම ගඟ මොකක්ද කියලා ඒක ප්‍රශ්නයක්ද ගැටලුවක්ද? ඒක ප්‍රශ්නයක්. ඒක ගැටලුවක් නෙවෙයි. මොකද්ද? ඇයි එහෙම අපි ඒක ප්‍රශ්නයක් වශයෙන් හඳුනාගන්නේ? ඒකට එක උත්තරයයි තියෙන්නේ. ලංකාවේ දිගම ගඟ මොකක්ද? මහවැලි. ඒ කියන්නේ එක උත්තරයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට. හැබැයි බලන්නකෝ ලංකාවේ දිගම ගඟ මොකක්ද? මහවැලි. කොහොමද දන්නේ? දන්නේ කවුද අපට කිව්ව හින්දා. ඒ කිව්වේ කවුද? සර්. සර් දන්නේ කොහොමද? සර්ට කිව්වේ සර්ගේ සර්. සර්ගේ සර් දන්නේ කොහොමද? සර්ගේ සර්ට කිව්වේ සර්ගේ සර්ගේ සර්. දැක්කද? දැනුම එන්නේ පරපුරෙන් පරපුරට කවුද කියාපු එකක් එලෙසම දරාගෙන. දැන් ගණන් ඉගෙන ගත්තෙත් එහෙම. කවුද කියාපු එකක් අපි ඉගෙන ගත්තා. ඉතිහාසය ඉගෙන ගත්තෙත් එහෙම. කවුද කියාපු එකක් ඉගෙන ගත්තා. භාෂා ඉගෙන ගත්තෙත් එහෙම. කවුද කියාපු එකක් ඉගෙන ගත්තා. වෙන වෙන ශාස්ත්‍ර විද්‍යා ආදියත් අපි එහෙම ඉගෙන ගත්තේ කවුද කියාපු එකක් එලෙසම ඉගෙන ගත්තා. කවුද කොහෙද කොහොමද හදාපු දැනුම් ලයිස්තුවක් එලෙසම දරා ගැනීම, අසා පිළිගැනීමට කියනවා ඉගෙන ගන්නවා කියලා. ඉගෙන ගත්තාම හම්බ වෙන දෙයට කියනවා උගත්කම කියලා. එතකොට උගත්කම තිබිච්චාම ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නවලට උත්තර දුන්නහම සමත් වෙන්න පුළුවන්. පාස් වෙන්න පුළුවන්. පාස්
වුණාම සහතික ගන්න පුළුවන්. සහතික ගත්තාම ජොබ් ගන්න පුළුවන්. ජොබ් ගත්තාම පඩි ගන්න පුළුවන්. දැන් දැක්කද දැනුම කියන එක යන විදිහ? ප්‍රශ්න වලට උත්තර වලට සහතික වලට ජොබ් ඊට පස්සේ පඩි. දැන් අවබෝධය කියලා කියන එක එහෙම එකක් නෙවෙයි. අවබෝධ කරගත්තාම විතරයි ගැටලු වලට විසඳුම් හොයන්න පුළුවන්. මම පුංචි කාරණාවක් ඔබෙන් අහනවා, මට කියන්න ඒකට ඔබට හිතෙන දේ. A ළඟට B නම්, B ළඟට C නම්, මොකද්ද ඊළඟට තියෙන අකුර? A ළඟට B නම්, B ළඟට C නම්, මොකද්ද ඊළඟට තියෙන අකුර? කීයද? මොකද්ද? D. නෑනි, D නෙමෙයිනි. A ළඟට B නම්, B ළඟට C නම්. ඇත්ත වශයෙන්ම මා ඔබෙන් ඇසුවේ ප්‍රශ්නයක් නම් උත්තරේ D තමයි. ඒත් මා ඔබට දුන්නේ ගැටලුවක්. හේයින් උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. මක් නිසාද? යත් උත්තර දිය හැක්කේ ප්‍රශ්නවලට නිසා. මා දුන්නේ ප්‍රශ්නයක් නොවේ ගැටලුවක්. හේයින් ඒක වළංගු නෑ. ඒක නිසා ඒක හරියට නිකන් මන් දාපු ක්‍රිකට් පන්දුවට ඔබ ෆුට්බෝල් ගැහුවා වගේ. බැට් එක පැත්තකින් තියලා කකුලින් ගැහුවා වගේ. එහෙනම් ක්‍රිකට් වලට ෆුට්බෝල් වලින් උත්තර දෙන්න බෑ. A ළඟට B නම්, B ළඟට C නම්, ඊළඟට තියෙන අකුර F. F. ඇයි? වැරදිද කියන්නේ? F නෙමෙයිද? A ළඟට B නම්, B ළඟට C නම්, E ළඟට F නෙමෙයිද? A ළඟට B නම්, B ළඟට C නම්, E ළඟට F. ඉතින් මං ඇහුවේ A ළඟට B නම්, B ළඟට C නම්, E ළඟට මොකද්ද කියලානේ. ඉතින් මං ඇහුවේ එහෙම නෙමෙයිද? ඇහුවේ එහෙම තමයි. එහෙනම් ඇයි D කිව්වේ? මං ඇහුවේ එහෙමනම් ඇයි D කිව්වේ? A ළඟට B නම්, B ළඟට C නම්, E ළඟට F. E F. දැක්කද? Questions වෙනයි, problems වෙනයි. මං දුන්නේ question එකක් ප්‍රශ්නයක් කියලා හිතේ තියාගෙන ඔබ දන්නා දේවල් වලින් උත්තර දුන්නා. දැක්කද දැනුම වරදින තැන? මං දුන්නේ problem එකක්, මං අපේක්ෂා කළේ solution එකක්, මං දුන්නේ ගැටලුවක්, බලාපොරොත්තුනේ විසඳුමක්. ආන් ඒක බැරි වුණේ ඇයි? දැනුම තියෙනවා, අවබෝධය නැහැ. ගැටලුවක් විසඳන්න ඕනේ බුද්ධිය, දැනුම නෙමෙයි. බිත්තියේ ගහලා තියෙනවා ෆොටෝ එකක්. පොඩි ළමයෙක් ෆොටෝ එකට ඇඟිල්ල දික් කරගෙන මෙන්න මෙහෙම කියනවා. මට කියන්න ෆොටෝ එකේ ඉන්නේ ළමයාගේ කාගේ කවුද කියලා. ළමයාගේ කාගේ කවුද ෆොටෝ එකේ ඉන්නේ? ළමයා ෆොටෝ එකට ඇඟිල්ල දික් කරලා කියනවා මට එක මේක සහෝදරයෙක්වත් නැති වුණාට මොකද මේ ෆොටෝ එකේ ඉන්නේ එක්කෙනාගේ තාත්තා මගේ තාත්තගේ පුතා. කවුද ෆොටෝ එකේ ඉන්නේ?
දැක්කද? දිගම ගඟ කියන්න පුළුවන් පටස් ගාලා. උසම කන්ද කියන්න පුළුවන් සුටුස් ගාලා. ලංකාවේ වර්ග ප්‍රමාණය කියයි වර්ග කිලෝමීටර් වලින් ඇහැව්වත් ඒත් ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා කියන්න බෑ. එයි ගැටලුවක්. ආන් ඒ ගැටලුවට විසඳුමක් දෙන්න තියෙන්න ඕන එකට කියන්නේ බුද්ධිය කියලා. තව එකක් අහන්නද? පොකුණක් තියෙනවා. ඒ පොකුණේ තාරාවෝ කණ්ඩායමක් පීනගෙන යනවා. ඒගොල්ලෝ පීනන්නේ මෙහෙමයි. දෙන්නෙක් ඉස්සරහින් පීනනවා, එක්කෙනෙක් පිටිපස්සෙන් පීනනවා, එක්කෙනෙක් ඉස්සරහින් පීනනවා, දෙන්නෙක් පිටිපස්සෙන් පීනනවා, මැද්දෙන් එකෙක් පීනනවා, දෙන්නෙක් දෙපැත්තෙන් පීනනවා, එක්කෙනෙක් ඉස්සරහින් පීනද්දි දෙන්නෙක් පිටිපස්සෙන් පීනනවා, පිටිපස්සෙන් දෙන්නෙක් පීනද්දි එක්කෙනෙක් ඉස්සරහින් පීනනවා. කී දෙනෙක් පීනනවද? That is called problems. ඒවට කියන්නේ ගැටලු. ඒවට කියන්නේ ගැටලු. ආන්ගේ ගැටලුව විසඳන්න බෑ සහතික දෙන දැනුමක් තියන අයට. තාරාව 3 දෙනයි. දෙන්නෙක් ඉස්සරහින් පීනද්දී එකෙක් පිටිපස්සෙන් පීනනවා කියන්නේ 3 දෙනයිනේ. එතන එකෙක් ඉස්සරහින් පීනද්දී දෙන්නෙක් පීනනවා කියන්නේ ඒකමනේ. එතෙන් මැද්දෙන් එකෙක් පීනද්දී දෙන්නෙක් දෙපැත්තෙන් පීනනවා කියන්නේ ඒකමනේ. තරව 3 දෙනයි. මං කියන්නේ බුද්ධිය කැලැඹුවොත් විතරයි ගැටලුවක් විසඳන්න පුළුවන්. ඇයි දන්නවද මම මේක මෙහෙම කියන්නේ? මේක මෙහෙම කියන්නේ ඔබත් පතන මාත් පතන අමා මහ නිවන ලැබෙන්න නම් තියෙන්න ඕන දැනුම නොවේ බුද්ධියයි. ඇයි මං එහෙම කියන්නේ දන්නවද? සෝපාක නිවන් දැක්කේ අකුරු දැනගෙන නෙමෙයි. ලිටරසි රේට් එක නිල් නේ මංගල මහත්තයා. ලිටරසි රේට් එක නිල්. මොන්ටිසෝරි ෆේල්. සෝපාක සුනීත කියන්නේ නගර සභා සනීපාරක්ෂක කම්කරුවෙක්. රජ්ජුමාලා කියන්නේ හවුස් මේඩ් කෙනෙක්. පේශකාර දුහිතෘව කියන්නේ ගාමන්ට් එකේ වැඩ කරපු ගෑනු ළමෙක්. රාද කියන්නේ හිඟන්නෙක්. මේ හැම කෙනෙක්ම අමා මහ නිවනින් සැනසෙන්නේ උගත් වෙලා නෙමෙයි. බුද්ධිමත් වෙලා. දෙයනේ කියලා එදා වෙල හොයාගන්න පිටිකොට ආපු අම්මලා නිවනින් සැනසෙන්නේ විභාග පාස් කරලා නෙමෙයි බුද්ධිමත් වෙලා. ලෝකයේ යථාව තේරුම් ගන්න ඩිග්‍රී ඕනේ මහාචාර්ය වෙන්න ඕනෙම නෑ. ලෝකයේ ඇත්ත හැබෑව තේරුම් ගන්න. හුඟක් මහාචාර්යවරුන්ට එහෙම තේරෙන්නෙම නැති විත්තිය අපිට හොඳට තේරෙනවා. ලෝක යථාව කියන්නේ ඇත්ත. මේ බුලත් කොලේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් වුණොත් නිවන ලබන්න පුළුවන්. මේකේ ඇත්තටම ඇත්ත මොකද්ද හෙට දවසේ වෙන්නේ? පර වෙනවා. ඇත්ත වශයෙන්ම ඊළඟට මොකද්ද වෙන්නේ? මැල වෙනවා. ඇත්ත වශයෙන්ම ඊගාවට මොකද්ද වෙන්නේ? කහ වෙනවා. ඇත්ත වශයෙන්ම ඊගාවට මොකද්ද මේකට වෙන්නේ? පුපුරනවා. ඇත්ත වශයෙන්ම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? විසි කරනවා. ඇත්ත වශයෙන්ම ඊට පස්සේ කෝබු බුලත් කොලේ නේ. එහෙනම් ඇත්ත වශයෙන්ම මේකට මොකක්ද අන්තිමට වෙන්නේ? ඒක නෑ. එකම එක දෙයයි වෙන්නේ. ඒක නෑ බවට පත් වෙනවා. නැති බවට පත් වෙනවා. එහෙම නොවෙන්න ඒ විදිහට වරණගෙන්නේ නැති, ඒ විදිහට ගාන හැදෙන්නේ නැති කිසිම දෙයක් ලෝකේ නෑ.
මේ තියෙන්නේ පීරිසියක්. හිතනවද අවුරුදු 45000ක් විතර මේ පීරිසිය තියෙයි කියලා නෑ. මොකක්ද එහෙනම් පීරිසියට වෙන්නේ? අනිවාර්යෙන් බිඳෙනවා, අනිවාර්යෙන් විසි කරනවා, අනිවාර්යෙන්ම නෑ, නැත්තටම නෑ ඒක. ඒක වරදක් නෙමෙයි, ඒක පවක් නෙමෙයි, ඒක ආවාසනාවක් නෙමෙයි, ඒ හැටි. මේ කඩදාසි කොලේ නැත්තටම නැති වෙනවා, මේ රෙද්ද නැත්තටම නැති වෙනවා, මේ වට්ටිය නැත්තටම නැති වෙනවා. ඒක තමයි මේ ලෝක ස්වභාවය. ආන් ඒක තේරුම් ගන්න තියෙන්න ඕන දේ බුද්ධිය. දැනුම නෙවෙයි. නිවන ස්පර්ශ වෙන්නේ බුද්ධියෙන් මිසක් දැනුමෙන් නෙමෙයි. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? දැනුම කියන්නේ කවුදෝ හදලා බලහත්කාරයෙන් අපේ මත පටවන ශාස්ත්‍රයක්. ඒක මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේ තියෙන වෘත්තයක්. වෘත්තයක පරිධිය මනින්නේ 2πr සූත්‍රයෙන්. 2πr සූත්‍රය කියන එක අපට උගන්වපුවාම අපට මේකේ පරිධිය මැනගන්න පුළුවන්. දැන් අපට තියෙන්නේ 2πr සූත්‍රයෙන් වෘත්තයක පරිධිය මැන ගැනීම සඳහා අපට උගන්වපු දැනුම. එතකොට අපට තියෙන්නේ කවුදෝ දුන්න දැනුම. හැබැයි වෘත්තයක පරිධිය පිළිබඳ අවබෝධය නෙවෙයි. වෘත්තයක පරිධිය පිළිබඳ නිශ්චිත නියමිත නිවැරදි අවබෝධය තියෙන්නේ කාටද? 2πr සූත්‍රය හදපු කෙනාට. එයා අවබෝධ කරගත්තා. අවබෝධය දැනුමක් බවට පත් කළා. දැනුම අපට දුන්නා. එතන ඉඳලා අපට අවබෝධය නෑ, දැනුම තියනවා. දැන් මේ කාරණාව අන්තිම කාරණාව හැටියට මම මේක මෙතනදි කියන්නම්. ඔබ හිතන විදිහට නිවන් දකින්න දැනගත යුත්තේ මොනවාද? නිවන් දැකීමට ඇත්ත වශයෙන්ම දැනගන්න ඕනේ මොනවද? චතුරාර්ය සත්‍ය. වෙන කර්මය. වෙන මොනවද වෙන දැනගන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන පටිච්ච සමුප්පාදය. වෙන පුනර්භවය. ඕවා තමයි දැනගන්න ඕනේ. දැන් ඇත්ත වශයෙන්ම නිවන් දැකීම සඳහා දැනගත යුත්තේ එය නම් මට කියන්න මෙතන ඉන්න අයගෙන් ඇත්තටම ඒක නොදන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය දන්නේ නැද්ද? දන්නවනේ. නිවන් නෑනේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. ඔය දන්නේ? කෝ නිවන්? නෑ නිවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි බුදුහාමුදුරුවන්ට වඩා වේගෙන් කියන්න පුළුවන්. දන්නවනේ. නෑනේ නිවන්. පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. දන්නවනේ. කොහොනේ නිවන්. කර්මය දන්නේ නැද්ද? ජනකෝපස්තම්භක උපපීඩක උපඝාතක දන්නේ නැද්ද? ditta ධම්ම වේදිනිය උපවජ්ජ වේදිනිය අප්‍රාප්‍රිය වේදිනිය අවෝෂිකම්ම දන්නේ නැද්ද? චිත්ත චෛතසික රූප නිබ්බාන දන්නේ නැද්ද? මේ අසංකාරික සසංකාරික සිත් දන්නේ නැද්ද? දන්නවනේ. නෑනේ නිවන්. කිව්වම මොකද? නිවනම ගැන PhD කරපු සමහරු ඉන්නවා. 6:00 පස්සේ කරටි කැඩිලා බෙල්ල සාක්කුවේ තියෙන. නිවන ගැන තමයි පරිශන කරලා තියෙන්නේ.
දැන් නිවන දන්නවනේ හොඳට. දැක්කද දැනගත්තට ලැබෙන්නේ අවබෝධ කරගත්තාම ලැබෙනවා. දැනීමයි අවබෝධයයි අතර තියෙන වෙනස පැහැදිලි කිරීම සඳහා තව එක කාරණාවක් විතරක් මං කියන්න ඕන. මේන්න බලන්න නිවන සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දේ සම්බන්ධයෙන්ද අපට දැනුම ලැබීම සහ අවබෝධය ලැබීම කියන එකේ වෙනස. එක ගෙදරක බබාලා දෙන්නෙක් ඉන්නවා. අපි හිතමුකෝ චූටි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නගෙන් එක දරුවෙකුට අම්මා කියනවා කුස්සියට ආවහම පුතා චූටි බබාලා දෙන්නෙක් කුස්සිය උය උය ඉන්න වෙලාවදී එක බබෙක් එනවා. ආවහම ඒ බබාට අම්මා කියනවා පුතේ ගින්දරට අත දාන්න අපා දයියා වෙයි ඌවා වෙනවා ගින්දරට අත දාන්න අපා කියලා ගින්දරට පිච්චෙනවා. පිච්චුනාම පොක්කලන් දානවා. පොක්කලන් දාපුවම පුපුරපුවම දනවා හරියට සිදෙනවා. ඒක නිසා ගින්දරට අත දාන්න එපා පුතේ. අනිත් බබා මේක කිව්ව බව දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අම්මා චුට්ටක් එහාට මෙහාට වෙච්ච ටිකට ඇවිදින් ආ කියලා කුස්සිය බලනවා. බලාපුවාම ලස්සනට ගින්දරද හිමීට අත දාන දනකොටම පිච්චෙනවා. දැන් ඔබ හිතන විදිහට ගින්දරට පිච්චෙන්නේය පිච්චුනහම දන්නේය එය වේදනාවකි කියන දැනුම තියෙන්නේ අම්මාගෙන් ඇසූ දරුවාටද අනිත් දරුවාටද? දැනුම තියෙන්නේ පිච්චිච්චි නැති එක්කෙනාටද පිච්චිච්චි එක්කෙනාටද දැනුම තියෙන්නේ? පිච්චිච්චි එක්කෙනාටද නැති එක්කෙනා දැනුම තියෙන්නේ කාටද? අපේ මහත්තයා කියන්නේ නැති එක්කෙනාට කියලා. ඔබතුමා කියන්නේ පිච්චිච්චි එක්කෙනාට කියලා. මේ පැත්තෙන් කාටද දැනුම තියෙන්නේ? පිච්චිච්ච එක්කෙනාටද නැති එක්කෙනාටද දැනුම තියෙන්නේ? පිච්චිච්ච නැති එක්කෙනාටද? පිච්චිච්ච එක්කෙනාටද? පිච්චිච්ච එක්කෙනාටද? අර මං අහන සද්දෙටත් කියනෝනේ උත්තරේ. පිච්චිච්ච එක්කෙනාටද? ගම නෑ කියනවා. පිච්චිච්ච නැති එක්කෙනාට නේද? ගම ඔව් කියනවා. එහෙම කියන්නේ මොන්ටිසෝරි ළමයිනේ. මට කියන්නකෝ මං මේ ප්‍රශ්නය අහන ටෝන් එකෙන් උත්තර දෙන්නේ නැතුව ඇත්ත වශයෙන්ම ගින්දරට පිච්චෙච්ච එක්කෙනාටද නැති එක්කෙනාටද තියෙන්නේ ගින්දරට පිච්චුනහම ගින්දරට අත දාපුවාම පිච්චෙන්නේය පිච්චුනාම දන්නේය එය වේදනාවකි කියලා දැනුමක් තියෙනවා. ඒ දැනුම තියෙන්නේ කාටද? පිච්චුණු එක්කෙනාටද නැති එක්කෙනාටද? ආන්න තාමත් හම්බ වෙන්නේ උත්තර දෙක. දෙකම හම්බ වෙනවා. ඒක හරියට මොකක් වගේද දන්නවද? මම බහුවර්ණ ප්‍රශ්නයක් දුන්නාම ඔබ හතරටම ගහලා කැමති එකකට හරි දාන්න කියනවා වගේ. එහෙම කට්ටියත් අපිත් එක්ක හිටියනේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය දුන්නාම උත්තර හතරටම හරි ගහලා යටින් ලියනවා කැමති එකක් බලන්න කියලා. නේද මංගල මහත්තයා? ඉතින් එහෙම බෑ. ඇත්ත වශයෙන්ම ගින්දරට පිච්චුනහම දන්නවාය පිච්චෙනවාය කියන එක පිළිබඳ දැනුම තියෙන්නේ පිච්චිච්චි නැති ළමයාට. පිච්චිච්චි නැති ළමයා දන්නවා. පිච්චෙන බව දන්නවා. ඇයි? එයාට කියලා දුන්නනේ. එයා දන්නවා. හැබැයි පිච්චිච්ච එක්කෙනාට මොකද්ද තියෙන්නේ? අවබෝධය තියෙන්නේ. හැබැයි ඒ විතරකුත් නෙවෙයි. එහෙනම් මොකද්ද?
හරිම උත්තරේ. පිච්චිච්ච නැති එක්කෙනාට පිච්චෙන බව පිළිබඳ දැනුම ඇත. පිච්චුණු කෙනාට අවබෝධය ඇත. අවබෝධය ලද සැනින්ම දැනුමද ඇත. එතකොට පිච්චුච්චි නැති එක්කෙනාට දැනුම විතරක් තියෙනවා. පිච්චිච්චි එක්කෙනාට අවබෝධය එනවා. අවබෝධය ආපු ගමන් දැනුම එනවා. මම මේ කියන්න හදන්නේ පුංචි කාරණාවක් නෙමෙයි. මම කියන්න හදන්නේ චූටි කාරණාවක් නෙමෙයි. ඒවම බරපතල කාරණාවක්. මොකද්ද ඒ බරපතලම කාරණාව? දැනුමින් අවබෝධය එන්නේ නැහැ. දැනුමින් අවබෝධය එන්නේ නැහැ. අවබෝධයෙන් දැනුම එන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කර්මයේ පුනර්භවයේ පටිච්චසමුප්පාදය ගැන අපට තියෙන්නේ දැනුමක්. අවබෝධයක් නෙමෙයි. ඇයි? අපටත් අම්මා පිච්චෙන බව කියලා දුන්නා වගේ සසර බිය කරුය, සසර බිය කරුය, සසර දුකකි, එය මහ දුකකි, දුකෙන් එතර වීමක් තිබේ, එය නිවනය කියලා උගන්වා තියෙනවා. එය අපි දන්නවා. දන්න හින්දා විභාගෙට ඕනනම් ලියන්න පුළුවන්කම තියෙනවා. අවබෝධ විතරයි නැත්තේ. එතකොට සුනීතට සෝපාකට තිබ්බේ අවබෝධය, දැනුම නෙමෙයි. නිවන එන්නේ දැනුමින් නෙවෙයි අවබෝධයෙන්. ये धम्मा हेतु पभवा तेषं हेतुं तथागतो आह කියපු ගමන් සරියුත් හාමුදුරන්ට ඔක්කොම තේරුණා. දැක්කද? ෂණිකව අවබෝධ වෙනවා. අපටත් එහෙම ෂණිකව අවබෝධ වෙන වෙලාවල් තියෙනවා සමහර දේවල් ගැන. හැබැයි වේගයෙන් ඒක නැති වෙනවා. gedara සංවේග ජනකම මලගයක් වුණාම අපිට මේ ජීවිතේ මොකද්ද කියලා හිතන එකපාරට මොකටද මේ ජීවිතේ, මොනවටද මේ, කුමටද කාබී නිති සැරසෙන්නේ, කොතනද මේ කය අරගෙන යන්නේ, මොනවටද අපි මේවා කරන්න කියන හැඟීමක් ඔන්න එකපාරට මරණයක් ආරංචි වෙච්ච ගමන් සටස් ගාලා පරාද මොකටද අප්පා මේ ජීවිතේ කොහොම මෙව්වද ජීවිතේ කියලා කියන්නේ කියලා ඔන්න එකපාරට මහා දැවැන්ත කලකිරීමක් හෝ අවබෝධයක් හෝ එහෙම එකක් එනවා. එහෙම එකක් ඇවිදිලා කනගාටුවෙන්ම ඉන්න වෙලාවක ඊගාවට තව එක්කෙනෙක් ඇවිදිලා කියනවා මේ කල්පනා කර කර ඉඳලා හරියන්නේ දැන් බොඩිය ගෙනියන්න බෑ මොජරියට. ඒකට අන්න අර කල්පනාව නැති වෙනවා. ඊට පස්සේ ඉතින් බොඩි කපනේ, වයම් බාම් කරනේ, වා පෙට්ටි තෝරනේ, වා ඒ අය කට්ටියට කියන ඒවත් එක්ක අර අවබෝධය කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම ඒ අවබෝධය නැත්තටම නැති වෙලා යනවා. නිවන කියන්නේ මේ ඇඟෙන් වෙනස් වෙන දෙයක් නෙවෙයි, හිතෙන් ක්ෂණිකව මේ ලෝක යථාව අවබෝධ වන දෙයක්. දැනුම ලැබීම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා මෙතන ඉන්න මේ අවුරුදු 7ට වැඩි හැම ළමයෙකුටම හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. 7ට වැඩි කියලා කියන එකෙන් මම අදහස් කරන්නේ 7 ළමයෙකුට වයසින් අවුරුදු 7 ළමයෙකුට යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙන නිසා. සෝපාකටත් 7යි. චුල්ලපන්තකටත් 7යි. ඒක නිසා මේ gedara ඉන්නැද්දිම නිවන් දකින්න පුළුවන්. මේ රස්සාව කරන ගමන්ම නිවන් දකින්න පුළුවන්. හම්බ කරන ගමන්ම නිවන් දකින්න පුළුවන්. ඔය ෆැෂන් අරවා මේවා මෝස්තර කරන ගමන්ම නිවන් දකින්න පුළුවන්. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. හම්බ කරන ගමන් නිවන් දකින්න පුළුවන්. account එකක් තිබිච්ච ගමන් තිබුණට ඒක ප්‍රශ්නයක් නැහැ. බේස්ලට් එකක්, චේන් එකක් කරේ තිබුණට, අතේ තිබුණට ඒක නිවනට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද නිවන කියන්නේ ෂණිකව එන අර අවබෝධය. ඇත්ත
ඇත්තටම මේ හැම දෙයක්ම තියෙන්නේ නැති වෙන්න නේන්නම්. නිකන් ඉන්න වෙලාවක ඕක විතරක් කල්පනා කරන්න. ඔබ සූදානම් නම් මතකයේ තියාගෙන මේ වාක්‍යය විතරක් හිතේ තියාගන්නකො. සබ්බං පහාය ගමනීයං සියල්ල හැරදා යා යුත්තෝ වෙමු. සබ්බං සියල්ල පහාය හැරදා ගමනීයං යා යුත්තෝ වෙමු. එකම වාක්‍යයි. සබ්බං පහාය ගමනීයං සියල්ල හැරදා යා යුත්තෝ වෙමු. මේ වාක්‍යය ඔබට නිවන් ගෙනත් දුන්නේ නැත්තම් වෙන වාක්‍යයක් නැහැ ගෙනත් දෙන්න. නිකන් ඉන්න හැම වෙලාවකම කල්පනා කරන්නකෝ මොනවා හරි නෙතට ගැටෙන අතට හසු වෙන ඕනෑම දෙයක් ගැන මේකට හෙට මොකද වෙන්නේ කියලා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ කියලා ඕනෑම දෙයක් ගැන කල්පනා කළොත් අන්තිමේටම එන්නේ අවබෝධයක්. ඒක නැති වෙනවා කියන එක විතරයි. මේ පොඩියම් එකට මොකද වෙන්නේ? දිරනවා. අන්තිමේට නැති වෙනවා. මේ පුටුවට මොකද වෙන්නේ? දිරනවා. අන්තිමේට නැති වෙනවා. මේ මයික් එකට මොකද වෙන්නේ? දිරනවා. අන්තිමේට නැති වෙනවා. මේ රෙද්දට මොකද වෙන්නේ? දිරනවා. අන්තිමේට නැති වෙනවා. මේ කෝප්පෙට මොකද වෙන්නේ? බින්දෙනවා. අන්තිමේට නැති වෙනවා. මේ බුලත් දිරාපත් වෙනවා. අන්තිමේට නැති වෙනවා. මේ ඇඟට මොකද වෙන්නේ? වියපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. අන්තිමේට නැති වෙනවා. අන්තිමේට වෙන්නේ එකම එක දෙයයි නැති වෙන එකයි. කොහෙ වර නැගුවත්, කවුරු ගැන වර නැගුවත්, මොනවා ගැන වර නැගුවත් අන්තිමේට ගාන හදාගෙන ගියාම අන්තිමේට මෙන උත්තරේ තමයි 0 0 0. ඉතින් මේක මහා බයට කාරණාවක් නෙවෙයි. කනගාටුවට කාරණාවකුත් නෙවෙයි. දුකට කාරණාවකුත් නෙවෙයි. ඇයි දන්නවද? ඒ හැටි. ඒක විතරමයි හැටි. ආන්ගේ හැටිය දැන ගැනීම නොව අවබෝධ කර ගැනීමට කියනවා නිවන කියලා. දැන ගැනීමට නෙවෙයි අවබෝධ කර ගැනීම. මම මේ කිව්වේ මොකක්ද දන්නවද? සරලවම නිවන් දකින මඟ. ඒක හරිම ලස්සන දෙයක්. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේ වෙනස් වෙනවා. තියෙන්නේ නැති වෙන්නමනේ. වචන දෙකකින් කියන්නම් ඒක. ආයෙත් අමතක වෙයි. තියෙන්නේ නැති වෙන්නමනේ. ඉන්නේ මැරෙන්නමනේ. හොඳයි නැද්ද කියන්නේ? තියෙන්නේ නැති වෙන්නමනේ. ඉන්නේ මැරෙන්නමනේ. එච්චරයි. ඒක කවදා හරි දවසක සාක්ෂාත් වුණදාට වෙන මොනම පාරිභාෂික වචනයක්වත් ඒකට දාන්න එපා. ඒකට කියන්නේ නිවන් කියලා. නිවන් වල තමයි ස්ටෙප්ස් 4ක් තියෙන්නේ. පියවර 4ක්. ඒ පියවර 4ට තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා කියන්නේ. එනිසා සෝවාන් කියන්නේ නිවන්ම තමයි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන්නේ එක නිවනේ කොටස් 4ක්. ඒක හරියට නිකන් BA වාගේ. ශාස්ත්‍රවේදී වගේ ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් ගැන වෙනම එකක්. ඒකෙන් ගන්න එකට BA කියලා කියන්නේ. ශාස්ත්‍රවේදී කියලා කියන්නේ. ඒ වගේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන්නේ 4ක්. ඒකෙන් ගන්න එකට කියන්නේ නිවන්. ඒක නිවන් එකේම පියවර 4ක් තමයි. ඒ හින්දා තේරුම් ගන්නවා කියලා කියන එක කරන්න බැරි නෑ කාටවත්. ඒක අවබෝධයක්. දැනුවත් භාවය නෙමෙයි. දැනගත්තාම තර්ක කරන්න පුළුවන්, විභාග වලට ලියන්න පුළුවන්, සහතික ගන්න පුළුවන්, පාස් වෙන්න පුළුවන්, ජොබ් ගන්න පුළුවන්, පඩි ගන්න පුළුවන්.
ඕන්නම් පඩිමදි කියලා උද්ඝෝෂණය කරන්නත් පුළුවන්, ස්ට්‍රයික් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනුම එක්ක අවබෝධය එක්ක නෙවෙයි. ඉතින් මං හිතාගෙන හිටියේ 5:40ට විතර නවත්තන්න. දැන් 5:50 විතර වුණා. නිවන ගැන හිතනවද විනාඩි 20කින් කියන්න පුළුවන් කියලා. නිසා මම විනාඩි 20 කෙසේ වෙතත් 30ක් විතර වගේ අරගෙන මේ නිවන ගැන තමයි කිව්වේ. දැන් හැකි ඔබට මේ ගැන හෝ වෙන දෙයක් ගැන හෝ ඔබට තියෙන ගැටලුවක් අහන්න. ඕනෑම එකක් 6:25 දක්වා. මොනවද අහන්න තියෙන්නේ? මොනවා ඇහුවත් ඔය නිවන ගැන කියාපු ටික අමතක කරන්නේ නැතුව. ඔව් අපි මහත්තයා. ඔව්. විද්‍යුත් මාධ්‍ය වලින් විතරක් නෙවෙයි, මුද්‍රිත මාධ්‍ය වලින් විතරක් නෙවෙයි, දෙන්නේ දැනුම තමයි. ඒක මේ වගේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් පන්දු එවන එකයි ගහන එකයි අතර තියෙන වෙනස. පන්දු එවන්න ඕනේ ගහන්න. ඕන්නම් ගහන්න පුළුවන්, නැත්තම් නොගහ ඉන්නත් පුළුවන්, නිදැල්ලේ යවන්නත් පුළුවන්. ඒක නිසා දැන් මම මේ දෙන්නෙත් අවබෝධ කරගන්න කියලා දෙන්නෙත් දැනුමක් නේ. මේ කියන්නේ දැනුම නරකයි කියා නොවේ, දැනුම ප්‍රමාණවත් නැහැ කියා. දැන් බුදුරජාණන් වහන්සේ දැනුම නෙමේ අවබෝධය ලබාගත් අවබෝධය තව කෙනෙකුට ලැබෙනසේ දැනුමක් දුන්නා. ඒක නිසා දැනුම හරහා අවබෝධය ලබන්න පුළුවන්. මෙන්න මේ වගේ. දැන් පිච්චිච්චි ළමයට පිච්චිච්චි පමණට අවබෝධයයි දැනුමයි දෙකම ලැබුණා. පිච්චිච්චි නැති ළමයට දැනුම ලබලා පිච්චෙන්න පුළුවන්. එතකොට එයා දැනුමෙන් පස්සේ අවබෝධය ලබනවා. අර සමහර කෙනෙක් අවබෝධයෙන් පස්සේ දැනුම ලබනවා. අවබෝධයෙන් පස්සේ නෙවෙයි, අවබෝධයත් එක්කම දැනුම ලබනවා. තව කෙනෙක් දැනුම ලබලා අවබෝධය ලබනවා. ඒක හරියට මෙහෙම වගේ, මෙන්න මේ වගේ තවත් විග්‍රහ කරන්නම්. සමහරුන්ට එන්ජින් එකක් ගලවලා හයි කරලා ඩ්‍රයිවිං ඉගෙන ගන්න පුළුවන්. සමහරුන්ට ඩ්‍රයිවිං ඉගෙනගෙන සෑහෙන කාලයක් ගියාට පස්සේ එන්ජින් එක ගලවලා හයි කරන්න පුළුවන්. ඒ වගේ දැනුම හරහා අවබෝධයට යන්නත් පුළුවන්. ඕනනම් අවබෝධය හරහා දැනුම ලබන්නත් පුළුවන්, අවබෝධයත් සමගම. ඒක නිසා අපි මේ අහන බණ, කියන කියුම්, කියවන පොතපත මගින් දෙන්නේ දැනුම තමයි. ඒක වැරදි නෙවෙයි, ප්‍රමාණවත් නැහැ කියන එකයි කියන්නේ. ඒක දෙන එක්කෙනාගේ වරද නෙවෙයි, ගන්න එක්කෙනාගේ වරද. ඒක නිකන් රටකජු විසි කරන්නා සහ අහුලන්නා අතර තියෙන වෙනස. ඒකයි. ඒක නිසා දැනුම ලබා ගැනීම කෙසේ වෙතත් අවබෝධය ලබා ගැනීමට ඔබට තියෙන ඉඩකඩේ කිසි අඩුවක් නැහැ. අඩුවක් නැහැ. තව කාටද මොනවද තියෙන ප්‍රශ්න? ඕන එකක් අහන්න. මා කී කාරණාවෙන් හෝ නැති හෝ ඔව්. ඔව්. අපේ මහත්තයා අහපු ප්‍රශ්නේම තමයි මේ. දැනුම සඳහා ඕන තරම් ඉඩකඩ තියෙනවා. අවබෝධය සඳහා ඒකට තමයි බුද්ධිය තියෙන්නේ. තමන්ගේ ඒකටනේ බුදුහාමුදුරුවෝම දේශනා කළේ ස්වයං භූ ඥාණයෙන් කියලා. ඒකින්දනේ විශාල පිරිසකට බණ කිව්වම ටික දෙනෙක් රහත් වෙන්නේ.
දැන් විශාල පිරිසකට බණ කිව්වහම ටික දෙනෙක් රහත් වෙනවා. ඒ මොකෝ බුද්ධියේ ප්‍රමාණයට ග්‍රහණය කරගන්න. සමහරුන්ට තේරෙනවා සමහරුන්ට තේරුණේ නෑ වෙනවා. ඒක නිසා පොත්පත් විද්‍යුත් නාලිකා ගුවන් විදුලි රූපවාහිනී මේ සියල්ලම තියෙනවා. ඒවයින් දෙන්නේ දැනුම තමයි. ඒකට තමයි සිංහලෙන් කියන්නේ තම නැන පමණින් දැනගත යුතු කියලා. ඒක නිසා දැනුම චුට්ටක් ඒකනේ මම ඉස්සරලාම පටන් ගන්නකොටම කිව්වේ යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ කියනකොටම එක්කෙනෙකුට තේරෙනවා. තව කෙනෙකුට ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඔක්කොම බණ දන්නවා නිවන් නෑනේ. දැක්කද ධර්ම භාණ්ඩාගාරික නිවන් නෑ. අහක හිටපු සෝපාක පන්සලට ආපු ගමන් නිවන්. අඟුලිමාල මිනි කීයක් මරාපු මිනි මරුවෙද්ද? කීයක්ද මිනි? 999 කියන්නේ ඇඟිලි. මිනි නෙමෙයි. ඇඟිලි විතරයි. මිනි 1000කට වඩා. දැක්කද? ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඔක්කොම බණ හැමදාම හැන්දෑවට බුදුහාමුදුරුවෝ ඇවිදිලා කියන්න ඕන කෙටියෙන්. ඒ කියාපු ඔක්කොම දැනගෙන හිටිය ආනන්ද හාමුදුරුවෝ නිවන් දැක්කේ. මිනි මරමර හිටපු අඟුලිමාල සුටුස් ගාලා නිවන්. දැක්කද? ආනන්ද හාමුදුරුවෝ උගත් අඟුලිමාල හාමුදුරුවෝ අවබෝධ කරගත් බුද්ධිමත්. නෑ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන්න ඕන හින්දා නෙමෙයි රහත්තුන් නැත්තේ. නෑ පුළුවන්. ඒ කිසි ගැටලුවක් නෑ. රහත් වීම නිසා බුදුරජාණන් වහන්සේට නිවන් සලකන්න කිසි බාධාවක් නෑ. ඒක එහෙම කතන්දරේ හැදෙන්නේ ආනන්ද හාමුදුරුවන් රහත් නොවීම සාධාරණීකරණය කිරීම සඳහා මිසක් එහෙම එකක් නෑ. රහතන් බුදුහාමුදුරුවන්ට පුළුවන් නම් අම්මා හොයාගෙන යන්න බුදුහාමුදුරුවෝ බුදු වෙලා අම්මාට සලකන්න ගියානේ. තවදිසා දිවුලොවට ආනන්ද හාමුදුරුවන්ට ඒක ප්‍රශ්නයක් නෑ. සමහර අවස්ථාවලදී ආනන්ද හාමුදුරුවන්ට අමතරව රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට සත්කාර සම්මාන කළා. රහතන් වහන්සේ නමකට කිසිසේත්ම තමන්ගේ බුදු පියාණන් වහන්සේට නෙමෙයි අම්මා අප්පච්චිට හරි සලකන්න කිසි බාධාවක් නැහැ. කිසිම බාධාවක් නැහැ. ඒක නිසා ඒක උනේ ඒ හින්දා නෙවෙයි. ඒක උනේ මිහිඳු මොකද්ද මේ ආනන්ද හාමුදුරුවන්ට තිබුණු වගකීම තමයි අනාගත ලෝකයට ඕනෑ වෙන විදියට ධර්මය භාණ්ඩාගාරයේ තැන්පත් කර ගැනීම. ඒ කියන්නේ උන්වහන්සේට ධර්ම භාණ්ඩාගාරය කිව්වේ උන්වහන්සේ නොවෙන්න පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුහාමුදුරුවෝ කිව්වේ මොනවද කියලා පළවෙනි ධර්ම සංගායනාවේදී ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න කෙනෙක් නැහැ. ආන් ඒකයි වගකීම. එවං මේ සුතං ඒකං සමයං භගවා කියලා කිව්වේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නෙමෙයි. ඔය කියන හැම සූත්‍රයකම තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ වචන. එවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා එක් සමයේකි භාග්‍යවතුන් වහන්සේ. දැන් එතකොට ඒ කෑල්ල බුදුහාමුදුරුවෝ කියපු කෑල්ලක් නේ. I have heard that the Lord Buddha stated they are at the Jetavanarama. ඒ ප්‍රකාශය බුදුහාමුදුරුවන්ගේ නෙමෙයිනේ. ඒක ආනන්ද හාමුදුරුවන්ගේ. ඒක අර 500කගේ රැස්වීම නැත්තම් පළවෙනි බුද්ධ ශාසන තොරතුරු සංරක්ෂණ
කොමිෂන් සභාවේ සාක්ෂි සටහනේ ලෝකයේ පළවෙනි බුද්ධ ශාසන කොමිෂන් සභාව තමයි රැස්ුනේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ මොකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සභාපතිත්වයෙන් ඒ කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි තමයි එවම් මේ සුතං ඒකං සමයන් කියලා අස්සම් කරලා ස්ටේට්මන්ට් එකක් දීලා අස්සම් කරලා දීලා තියෙන. ඒක කළේ ආනන්ද හාමුදුරුවෝ. ආන් ඒක කරන්න හින්දා උන්වහන්සේ රහත් වෙන එක ප්‍රමාද වුණා උන්වහන්සේ. බුදු පියාණන් වහන්සේම යන්තිමේට මේ මතක් කළේ ආනන්ද ඔබ මා දැන් පිරිනුවම් පෑමටත් සූදානම් ඔබ තාම රහත් නෑ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ ප්‍රධාන වීර්ය වඩලා රහත් වුණා කියන එක සඳහන් වෙන්නේ. මං කියන්නේ දැනුම නැතුව නිවන් දකින්න පුළුවන්. ඒක තමයි ඔප්පු කළේ අඟුලිමාල, රාද, පුන්නා, රජ්ජුමාලා, සෝපාක, සුනීත, උපාලි, වේශකාර දුහිතෘ, සුභා, තේර ගාථා, තේරී ගාථා හැම එකකම ධඤ්ඤමි දංකුසලේන පභින්නං. ඒ කවුද කියන්නේ? කුස්සි අම්මා. මම සදා කාලිකව පිටි කොටපු කෙනෙක්. මට දැන් ජීවිතේ තේරෙනවා. මං කියන්න හදන්නේ අපි යන්නේ දැනුම පස්සේ නම් ඉවර වෙන්නේ දැනුමෙන්ම තමයි. ඒ දැනුම මේ තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත් නිවන් දකින්නවා නම් ඒක නිසා මගේ පැහැදිලි කිරීමේ අරමුණ වන්නේ නිවන් දකින් නැතුව ලබන මේ දැනුම ප්‍රයෝජනවත් මදි. ඒක නිසා අවබෝධ කරගන්න උත්සාහ කරමු කියන එකයි අපේ මංගල මහත්තයා. ස්වාමීන් වහන්සේ දැනුම අවබෝධය සමග සියල්ල අතහල යුතුය කියන නිවනට යන මඟ ඔස්සේ මේ ධම්ම මණ්ඩපයේ සාකච්ඡාවට බඳුන් කිරීම ගැන මම ඊටාම සතුටටපත් වෙනවා. ඒ වගේම අපේ ධම්මරතන ආපන්දර බොහොම පිං. ඒකම ස්වාමීන් වහන්සේ අපිට මේ චුට්ටක් අපි අදහස වෙනස් කරගත්තොත් ඇත්තටම මේ අපි සියලුම දෙනාට දැන් වෙලා තියෙන කාරණයක් තමයි මේ බිසි කියන එක. හැබැයි අපි ඒකේ අද වෙනසක් දැක්කා මායි මහින්ද මහත්මයයි ස්වාමීන් වහන්සේ අපිට කලින් ඇවිල්ලා. එහෙමනම් මම ඒකේ දැක්කේ මේ කාලය කළමනාකරණය කර ගැනීමක් නේද කියන එක මටත් පොඩ්ඩක් අවබෝධයකට වැටුණා. එහෙනම් අපි දරුවෙකුට දැන් කතා කරත් අපේ යුගයේ තාත්තා අපිට කතා කරාම පුතා කියලා එනමා කිව්වා. අපි අපේ දරුවෝ දැන් අපිට කියන්නේ පුතාකම පොඩ්ඩක් ඉන්න කියනවා. මම හිතන්නේ ඕක අපි සියලුම දෙනාට සිදු වෙලා තියෙන ඛේදවාචකයක් හැටියට මම දකින්නේ. එනිසා අපේ හාමුදුරන් වහන්සේ මේ සමාජයට කොහොමද මේ දැනුම් කාලය කළමනාකරණය කරගන්නේ? එහෙම නැත්නම් මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක කොහොමද අපිට බුදුදහමත් එක්ක ඈඳ ගන්න පුළුවන් වෙන්නේ කියන පොඩි වදනක් අපිට දුන්නොත් හොඳයි කියලා මට තේරෙනවා. හම්බුනේ. ඔබතුමාට මම මේ ප්‍රශ්නේ අහපු එක ගැන පින් දෙනවා. ඇයි මේ රටේ විද්වතෙක් සහ ඒ වගේම බොහොම ඉහළින් ඉන්න පරිපාලනධාරියෙක් හැටියට ඔබතුමා මේක දැක්ක විදිහ. දැන් බලන්නකො මැෂින් එකක් යන්ත්‍රයක් ඒක ඇතුලේ තියෙන වීල්නේ දැතිරෝධනේ කොච්චර බිසිද මැෂින් එක පටන් ගත්තාම මිනිහට වඩා මැෂින් එක බිසිනේ බිසි තමයි ඔච්චරවත් වැඩ ඒත් මැෂින් එක දුවනවනේ. ඇයි දන්නවද? නියම ට්‍රක් එකට හරි ගානට වීල් ටික හයි කරපුවාම බිසි වුණාට ප්‍රශ්නයක් නෑ. දැන් මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? ඇත්තටම බිසි නෙමෙයි මේ දෙන්නේ. මට නම් දෙන්නේ නෑ BBC වගේ. බිසි නෙමෙයි මේකේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම වචන හරියට අකුරු ලියාපුවා නිකන් බුසි තත්වයක් තියෙන්නේ. BUSSY නේ. ඇයි? අපිලිවෙල මිසක් වැඩි වැඩ කිරීම නෙමෙයි. මෙතන ඉන්න සියලුම දෙනාට වඩා මං හිතන්නේ අද දවසේ වැඩියෙන්ම වැඩ කළෙත් මම කරන්නෙත් මම. ඇයි දන්නවද? පාන්දර 5ට නැගිට්ටේ 6ට ගිහින් මම පුටුවේ වාඩි වුණේ දහම් පාසලේ. උදේ 7 ඉඳලා දහම් පාසල 12 දක්වා මං කරනවා. 12 වෙනකම්ම මං එතන පුටුවේ.
ඒ පුටුවේ ඉන්න අතර වාරයේදී මාව හම්බ වෙන්න අද ආවා උදේ 7 ඉඳලා 12 දක්වා 22ක් සෙනග 22 දෙනෙක් ආවා මාව හම්බෙන්න. 22ක් අමාරු ණය ගන්නත් ආවා උන් අද උදේ. එක දේවල් වලට මගේ සාමාන්‍යයෙන් ඉරිදා උදේ කියන්නේ මගේ ක්ලිනික් දවස මගේ ලෙඩ්ඩු එන්නේ එදාට මුළු ගමටම මාව හම්බෙන්න තියෙන ඉරිදා දවස ඒක මම මේ මහින්ද මහත්තයා හින්දා මිසක් නැත්තම් අයින් කරන දවසක් නෙමෙයි ගමේ ඉන්න දවස මම 12 දක්වා 22ක් සෙනග මාව හම්බෙන්න ආවා 22නාගේම වැඩ මං කළා 22ගෙම වැඩ කළා සමස්ත දහම් පාසලේ සමස්ත ආචාර්ය මණ්ඩලය හා සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පාලනය කළා මගේ මේ වගේ ලවුඩ් ස්පීකරේ තියෙනවා මේසෙට හයි කරලා තියෙනවා ඒක පාලනය කරන ගමන් 22ක් එක මං කතා කළා 7 ඉඳලා 12 දක්වා 12ට තමයි දෙයියනේ කියලා දානේ වැළඳුවේ ඊට පස්සේ මම 3 වෙනකන් 5 ශිෂ්‍යත්ව පන්තියක ඉගෙනුවා මම තමයි ලංකාවේ එකම මහාචාර්යවරයා 5 ශිෂ්‍යත්ව පන්තියක් කරන මගේ ගමේ අහිංසක දුප්පත් ළමයින්ට පොත්පත් පෑන් පැන්සල් බෑග් එක දීලා කියලා 5 ශිෂ්‍යත්ව පන්තියේ කරනවා මම ඒක කළා 3 දක්වා 2:00 දක්වා ඊට පස්සේ ගිහිල්ලා කහට උගුරක් බීපු වෙලාවෙ ඉඳලා දැන් මම මේ එනවා පහට තිබිච්ච වැඩසටහනට මං හරියටම ආවේ 4:00ට පොඩි විවේකයක් මට තිබුණා මං ඒ විවේකයේ ලොකුවට පාවිච්චි කළා ඒ පාවිච්චි කරපු විවේකයෙන් පස්සේ මං දැන් මේ වැඩ කරන මම පටන් ගත්ත වෙලාවෙන් කිව්වා 6:25 කියලා කිව්වේ ඇයි 6:25ට මහින්ද මහත්තයාට මං දෙන්න ඕන මයික්‍රොෆෝනේ එතකොටයි මට 6:30ට ඉවර කරන්න පුළුවන් 6:30ට පිට වෙච්චාම මං යන්න ඕන වැලිවේරිය අපේ හිතවතා සුසන්ත මහවල්පත මහාචාර්යතුමාගේ ගෙදර එතකොට මං එතෙන්ට යනකොට 7යි 7:00 විතර වෙයි මගේ බණ එතන ඉවර වෙන්නේ 8:00ට ඊට පස්සේ මම අද රෑ දාගෙන තියෙනවා ස්වාමින් වහන්සේලාට උගන්වන පන්තියක් රෑ 10:00 සිට 12 දක්වා මගේ ගමේ පන්සලේ ඒතර මගේ අද වැඩ ඉවර වෙන්නේ රෑ 12ට බලන්නකො කොහමද බිසි නැහැ කිසි විසියක් නැහැ බලන්නකො නිකන් ඉන්නේ කූල් එකේ නේ විසි නැහැ නේ දැක්කද මං එනකොට දුව ආවද නැහැ වෑන් එකෙන් බහලා පැන ආවද නැහැ මෙතනින් එනකොට දුවගෙන ආවද නැහැ අපේ මහත්තයා මේ කකුල් හේදුවා අපේ මහත්තයා පුස්තකාලේ ලොකු මහත්තයා අපේ පය පිස්ස සංසුන් වා දැන් මං කලබලද නෑනේ එයයි ඔබත් බිසි නෑ පිළිවෙලකට වැඩ කරනවා නම් ගෙදර ගිහින් බලන්නකෝ අල්මාරිය දිහා මෙතන ඇඳුම් ගොඩයි මෙතන ඇඳුම් ගොඩයි ඇඳ යට ඇඳුම් ගොඩයි අතන ඇඳුම් ගොඩයි මෙතන ඇඳුම් බිසි නේන්න ලස්සන්ට පිළිවෙලට හර ටික ඇඳුම් ටික තියලා යටීම එකක් මේ හදිස්සියට ඇදපු ගමන් අරවා ටික ඔක්කොම බිම ඊට පස්සේ ඒ ටික දාන්නේ ලැබෙන සැරේ ඉරිදා ඇයි එදාටනේ හම්බෙන්නේ වෙලාවක් ඒක නිසා කාලය කළමනාකරණය කරගන්නවා නම් ඕන තරම් වැඩ කරන්න පුළුවන් ඒකයි මං කිව්වේ මම අද උදේ 5 ඉඳලා රෑ 12 දක්වා වැඩ මම වාහනේ යන වෙලාවටත් මම පත්තර කියවමින් වැඩ ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නෙට බොහොම පිං හැම කෙනෙක්ම කළමනාකරණය කරගන්නවා නම් කාලය දවස ප්‍රමාණවත් අවසරයි අපේ හැමදෙන්නේ මට ධර්මයේ පැත්තෙන් ගැටලුවක් තියෙනවා අපේ හැමදෙන්නේ දැන් මගේ පියා මිය ගිහින් වසර 20ක් වෙනවා දැන් මම අද එතුමාට පුණ්‍යානුමෝදනාව වශයෙන් තමයි ධර්ම දේශනාව පැවැත්වුවේ එතුමා දැන් ආත්මික ඉපදලා ඉන්නෝ නම් මේ අපි අනුමෝදනා කරන පින් එතුමාට ලැබෙනවද ඒකේ මට ගැටලුවක් තියෙනවා බොහොම හොඳයි ඒක මෙහිමයි පරදත්තූප ජීවී ලෝක සහ පරදත්තූප ජීවී නොවන ලෝක කියලා දෙකක් තියෙනවා පරදත්තූප ජීවී කියන්නේ පරදත්ත උපජීවී ජීවී කියන්නේ ජීවත් වෙන උපජීවී කියන්නේ ආශ්‍රයෙන් ජීවත් වෙන
පරදත්ත කියන්නේ අනුන් දෙන දේවල් කියන එකයි. ඒතර පරදත්තූපජීවී කියලා කියන්නේ අනුන් දෙන දේවල් වලින් ජීවත් වෙන. ඕනෑම කෙනෙකුට පින් දෙන්න පුළුවන්. හැබැයි ගන්න පුළුවන් වෙන්නේ නෑ හැම කෙනාටම. සමහරුන්ට පින් ගන්න ඕනේ නෑ, සමහරුන්ට පින් ගන්න බෑ. ඒක නිසා සිරිසේන පෙරේර මහත්මයාට දෙන මේ පින් හම්බ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක මොකක් වගේද දන්නවද? මේ වගේ. අපි හිතමුකෝ රාජපක්ෂ මහතා මාලබේ කියලා ලියුමක් එවනවා. දැන් මම තමයි ලියුම දාන්නේ. රාජපක්ෂ මහතා මාලබේ. නම එක වචනයක්, ඇඩ්‍රස් එක එක වචනයක්, වචන දෙකයි. ඒ ලියුම යනවද? යන්නේ. ඒ ලියුම යන්නේ. ඇයි? ඇඩ්‍රස් වැරදි. තවත් වචන දෙකකින් මං ලියුමක් ලියනවා. ජනාධිපතිතුමා කොළඹ. යනවද? ඒත් වචන දෙකයි, මේත් වචන දෙකයි. ඒත් එක නමයි, මේත් එක නමයි, ඒත් එක තැනයි, මේත් එක තැනයි, ඇඩ්‍රස් එකට එක වචනයයි දෙකේම. හැබැයි ඒක යනවා, මේක යන්නේ යවන්න එක්කෙනෙක්. එහෙනම් මොකද්ද එතන තියෙන්නේ? ලබන්නාගේ බලය අනුව ගන්න පුළුවන්. සප්පින් කියන්නේ ලබන්න පුළුවන්, ගන්න පුළුවන් කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් මිසක් දුන්න තරමට ගන්න පුළුවන් එක්කෙනෙක් නෙමෙයි. ඒක හරියට නිකන් උළු විසි කරනවා වගේ වැඩක් වහලෙට. වහලවල උළු තියෙනකොට යට ඉඳන් උළු විසි කරන්නේ. මෙහෙම උළු විසි කරනකොට අල්ලන්න පුළුවන් මිනිහා අල්ලනවා. අනිත් මිනිහා අල්ලගන්න බැරිවෙච්චාම වැටෙනවා. ඒ වගේ තමයි සිරිසේන පෙරේර මහත්මයාට අපි පින් දෙන බව ඇත්ත. ගන්න පුළුවන් වුණොත් ගන්නව, බැරි වුණොත් අතාරිනවා. අත ඇරෙනවා. දෙවිදිහකින් අත ඇරෙන්න පුළුවන්. දෙවිදිහකට අත ඇරෙන්න පුළුවන්. කොහොමද දන්නවද? අපි හිතමුකෝ අපි ගාව තියෙන චොක්ලට් පාර්සල් දෙකක්. ලස්සන හොඳ රසට හදාපු චොක්ලට් පාර්සල් දෙකක්. අපි ආදරේට යවනවා එකක් අතිගරු ජනාධිපතිතුමා වෙතටයි. මං හදපු චොකලට් එක ඔබතුමාට මං එවනවා. ඔන්න යවනවා. ඒකත් අපේල යවනවා. තව එකක් ඉන්නවා අපේ හොඳම හිතවතෙක් ඉන්නවා. අපි හිතමුකෝ හිරේ වැලිකඩ වන්දනාගාරේ. එයාටත් චොකලට් පාර්සලයක් හදනවා. ඒ විදිහට මේ අපේ හිතවතෙක් මේ දෙකම හම්බ වෙන්නේ. මේ දෙන්නට මේ දෙකම හම්බ වෙන්නේ. හැබැයි හේතු දෙකක් නිසා තමයි හම්බ වෙන්නේ නැත්තේ. පළවෙනි චොකලට් පාර්සලේ ජනාධිපතිතුමාට හම්බ වෙන්නේ නැත්තේ ඕන් නැති හින්දා. චොකලට් තියෙනවනේ ඕන තරම්. පළවෙනි එක හම්බ වෙන්නේ ඕන් නැති හින්දා. දෙවෙනි එක හම්බ වෙන්නෙත් නැහැ. ඕන් නැති හින්දා නෙමෙයි. අතරමයි මේ චොකලට් නැහැ හිරකාරයන්ට. ඕන් නැති හින්දා නෙමෙයි. ගණ්ඩ බලයක්. ඒක නිසා ගණ්ඩ බලයක් නැතුව සමහරුන්ට අතෑරෙනවා. ඕන් නැති හින්දා සමහරුන්ට අතෑරෙනවා. දැන් අපි හිතමුකෝ ඔබ මට මේ දැහත් වට්ටිය දෙනවා බොහොම ලස්සනට. මම මේක කන්නෙත් නෑ ගන්නෙත් නෑ. ඇයි? ඕනේ. මම බුලත්තිට කන්නේ. හැබැයි දෙනවා. දැන් මේ කණ්ඩ ඕන එක්කෙනෙක් ඉන්නවා කියමු මෙතන. ආඳුරන්න හොඳ දැහත් වට්ටියක් නම් හම්බුණා විතක් කා ගන්න නම් නම්බරයකට පුළුවන්. ගියා ඔතෙන්ටලා ඉන්න. දැන් කණ්ඩ විදිහක් නෑ. ඇයි? මෙතන ධර්මාසනේ උඩනේ මේක තියෙන්නේ. දැක්කද? තිබිලා කණ්ඩ මට ඕන වෙලා බලාගෙන ඉන්නවා කණ්ඩ හම්බ වෙන්නේ. ආන්න ඒ වගේ පිං දෙවිදිහකට හම්බ වෙන්නේ නැහැ. සමහර විට මේ සිරිසේන පෙරේර මහත්මයා මනුෂ්‍ය ආත්ම භාවයක ඉපදිලා මේ මාලබේ ප්‍රදේශයේම ජීවත් වෙනවා නම් අද වෙනකොට වයස අවුරුදු 19ක තරුණයෙක්. මහින්ද මහත්තයාට හම්බ වුණොත් පිටට තට්ටු කරලා මල්ලි කියලා කතා කරන්නේ. ඒ මීට අවුරුදු 20කට පෙර අභාවයටපත් කේ සිරිසේන පෙරේර මහත්මයා. හැබැයි දැන් වයස අවුරුදු 19යි. ඔහුට මේ පින හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මිනිසාත්ම භාවයකට ඍජුව පින් හම්බ වෙන්නේ නැහැ. ඍජුව වෙන විදිහකට හම්බ වෙන්න පුළුවන්.
වෙන විදිහකට හම්බ වෙන්න පුළුවන් කියන්නේ ඔන්න අපි හිතමුකෝ ස්වීප් එකක් වැටෙන්න පුළුවන්. පරණ පිනක් මගේ ඉස්සේ කඩාගෙන වැටුණා කියලා කියන්නේ. ආන් ඒ වගේ හදිසියෙ එහෙම එකක් වෙන්න පුළුවන්. හදිසියෙ උසස් වීමක් හම්බ වුණා වෙන්න පුළුවන්. හදිසියෙ වැටුප් වැඩි වුණා වෙන්න පුළුවන්. ආන් ඒ වගේ මේ අහඹු ලෙස ලැබෙන වෙන දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ හැම කෙනෙකුටම හැම පිනක්ම එලෙස හම්බ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ. එහෙම පිනක් යවපුවාම අනිවාර්යෙන්ම යවන්නාගේ ඇඩ්‍රස් එක අපැහැදිලි වුණාට මේ ලබන්නාගේ ඇඩ්‍රස් එක අපැහැදිලි වුණාට යවන්නාගේ ඇඩ්‍රස් එක පැහැදිලිව ලියලා යවන හින්දා ලියුම අපහු වෙනවා. මොකෝ දැන් අපි ශිරසේන පෙර මහත්තයාගේ නමට ලියුම දැම්මට ඇඩ්‍රස් නෑනේ. ඔයගොල්ලොත් කියන්නේ ඇඩ්‍රස් නෑ කියලා. ආන්ගේ ඇඩ්‍රස් නැති වෙලා තියෙන්නේ. ඒ ඇඩ්‍රස් නැති වුණාට නමට යවන්නේ. අපිට ඇඩ්‍රස් තියෙනවා. ඒක නිසා ඇඩ්‍රස් නැති ලියුම රිටර්න් එනවා. ඒ වගේ පිනක් කළාට අහක යන්නේ නෑ. ගණ්ඩ බැරි නම් අපට හම්බ වෙනවා. ඒක තියෙනවා. ඒකයි. විනාඩි 10ක් තව ඉතුරුලා දෙනවා ප්‍රශ්න වලට. ගරු ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධයේ පිණිස ප්‍රධාන වශයෙන් නිවහල් වෙන්නේ කුසල් රැස් කිරීම කියලා අහලා දැනීමක් තියෙනවා. ඒ වගේම ගරු රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වික්‍රත්නායක මහත්මයාණන්ට ලියලා දුන්නු ගීතයක තියෙනවා නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති එකයි තවමත් අපි සංසාරේ කියලා. අවසාන මොහොතේදී ආනන්ද හාමුදුරුවෝ දුක් වෙනකොට බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ අමතලා කියනවා කතපුන්නෝ තුවන් ආනන්ද ඔබ පින් කර ඇත ඒ නිවන් දකින්නට ඔබට පහසු වෙනවා කියලා වෙලා. ගන්නේ බුදුහාඳුරුවන්ගේ පිරිනුවන් වංචකයේදී බුදුහාඳුරුවෝ කියනවා සියලු සංස්කාරක ධර්මියෝ නැසෙන සුළුයි නොපමාව කුසල් වඩන්න කියලා. එතකොට ගරු ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධයේ පිණිස හේතු වන්නේ කුසල් රැස් කිරීමද පින් රැස් කිරීමද නැත්නම් මේ දෙකමද? මේ දෙක එකක්ද දෙකක්ද? හොඳ වෙලාවට තව පැය එකමාරක් විතර තිබ්බනම් ওই ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තිබුණා. අපිට ඒ තරම්ම රසවත්ව පිළිතුරක් දෙන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් ඒක. හැබැයි මම කෙටියෙන්ම කිව්වොත් කුසල් කියන්නේ පින් නෙමෙයි පින් කියන්නේ කුසල් නෙමෙයි. කෙටියෙන්ම කියනවනම් නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාරේ කියන්නේ සින්දුවක්. පුඤ්ඤ පාප පහේ නස්ස නත්ති ජාග රතෝ භයං කියන්නේ ගාතාවක්. මේක තමයි සින්දුවයි ගාතාවයි අතර තියෙන වෙනස. ගීතය වනාහි ගීතයක්. ඒක සාහිත්‍යාත්මක ප්‍රකාශයක්. ව්‍යාකරණ වැරදි අදහස් වශයෙන් දාර්ශනිකව වැරදි සින්දු ඕන තරම් තියෙනවා. මාද ඔබම විය ඔබද මාම විය වාක්‍ය වැරදිනේ. මාද ඔබම විය ඔබද මාම විය කියව වාක්‍ය වැරදි. චන්ද්‍රලේඛා පෙරේරා තුමිය ගායනා කරන වනසිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත කිව්ව වාක්‍ය වැරදි. ව්‍යාකරණානුකූලව වැරදි. සමුගනිමි මා සැමියනි කිව්වම වාක්‍ය වැරදි. ආන් ඒ වගේ මේක අදහස වැරදි. පින් කරලා නිවන් දකින්නේ නෑ. මම ඊටමත් කෙටියෙන් මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අජටාකාශ යානා අභ්‍යවකාශ යානා අභ්‍යවකාශගත කරන්නේ දෙවන්ත අට්ටාලයක රඳවල ලොකු ස්ටේජ් එකක රඳවල ලොකු ස්ටේජ් එකක් එකට හදන්න ඕනේ. මෙහෙම ලොකු සවිකරන අට්ටාලයක් මෙහෙම ඇවිදින්න මෙහෙම අල්ලු දෙකකින් අල්ලගෙන ඉන්නේ. අභ්‍යවකාශ යානාව ගුවන්ගත කරන්න මොහොතකට පෙර ඒ අට්ටාල දෙක මෙහෙම දිගෑරෙනවා.
විශාල ගිනි ජාලාවක් යටින් පිට කරමින් අභ්‍යවකාශ යානාව ගුවන්ගත වෙනවා. දැන් ප්‍රශ්න දෙකක් මම ඔබෙන් අහනවා. මොකක්ද? අභ්‍යවකාශ යානාව ගුවන්ගත කිරීමට වේදිකාව අවශ්‍යද නැද්ද? අත්‍යවශ්‍යයි. වේදිකාව නැතුව අභ්‍යවකාශ යානාව ගුවන්ගත කළ හැකිද? වේදිකාව අභ්‍යවකාශගත වන්නේද? නැහැ. වේදිකාව අභ්‍යවකාශගත වන්නේද නැත? අභ්‍යවකාශ යානාවට අභ්‍යවකාශගත වීම සඳහා වේදිකාව අත්‍යවශ්‍ය නැතුවම බැරිය. පින් ඕනේ වේදිකාව හදාගන්න. පින් වලින් තමයි ජීවිතේ හැදෙන්නේ. ලස්සනට ජීවිතේ හැදෙන්නේ. මිනිස් ජීවිතයක් ලබන්නේ. එකී මිනිස් ජීවිතය වඩාත් යහපත් තැනකට ගේන්න විතරයි පින් තියෙන්නේ. නිවන් දකින්න නෙමෙයි. පුඤ්ඤ පාප පහීන ඒ පින් පව් දෙකම ප්‍රහීන කළ තැනැත්තා තමයි නත්ති ජාගරතෝ බයං නිවන් දකින්නේ. කුසල් කියන වචනේ තේරුම මොකද්ද? කුසලතා. අනිත් එක මොකද්ද කුසල් කියන වචනෙන් හැදෙන්නේ? කෞශල්‍ය. කෞශල්‍ය කියන්නේ දක්ෂකම. කුසලතා කියන්නේ දක්ෂකම. ඒ දෙකේම සාමාන්‍ය පොදු ගුණාකාරය තමයි කුසල් කියන වචනේ. එහෙනම් මොකද්ද කුසල් කියන්නේ? දක්ෂකම. නිවන් දැකීම සඳහා දක්ෂකම. ඒක නිසා කුසල් රැස් කරන්න බෑ, පින් රැස් කරන්න පුළුවන්. පින් වලින් යහපත් ජීවිතයක්. කුසල් කියන්නේ දක්ෂකමක්. නිවන් දකින්න ඕන වෙන්නේ පින් නෙමෙයි කුසල්. ඒකයි බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ ඔබ කුසල සම්පන්න කෙනෙක්. ඇයි නිවන් දකින්න යන්නේ නැත්තේ? කුසල කියන්නේ දක්ෂකම. ඒක හරියට නිකන් ගහන්න පුළුවන්කම තිබිලා සනජ්ජය සූර්ය 100 ගහන්නේ වගේ. කුසලතාව තියෙනවා ගහලා නැහැ. වගේ තමයි ආනන්ද හාමුදුරන්ට කුසලතාව තිබුණා නිවන් නැහැ. ඊගාවට මොකද කළේ? ඒක මතක් කරපු ගමන් කුසලතාව භාවිත කරලා නිවන් දැක්කා. පින් වලින් ලබන්නේ භෞතික ජීවිතයක්. කුසල් වලින් ලබන්නේ අභෞතික ආධ්‍යාත්මික. නිවන් දකින්නේ කුසල් වලින්. කුසලය මානසික ශක්තියක්. අකුසලය කුසලය යනු මානසික පෝෂණයයි. අකුසලය යනු මානසික දූෂණයයි. පව යනු කායික දූෂණයයි. පින යනු කායික පෝෂණයයි. මම කාට හරි ගැහුවොත් පව් වගේම අකුසල්. ඇයි? ගහපුවාම පව්, ගහන්න හිතපුවාම අකුසල්. හොරකම් කළාම පව්, කරන්න හිතුවාම අකුසල්. ඒක නිසා පව් කරන්න බෑ අකුසල් නොකර. අකුසල් කරන්න පුළුවන් පව් නොකර. හොඳට අහගන්නකෝ ඒ වාක්‍යය. පව් කරන්න බෑ අකුසල් නොකර. අකුසල් කරන්න පුළුවන් පව් නොකර. ඒ කොහොමද? හොරකම් කරන්න හිතුවොත් අකුසල්, කෙරුවොත් පව් යකුසලයි දෙකම. හොරකම් කරන්න හිතපු ගමන් අකුසල් වෙලා, හොරකම් කරපු ගමන් පව් වෙලා. එතන පව් කරන්නේ අකුසල් වලින් පස්සේ. අකුසල් විතරක් කරලා පව් දක්වා සංවර්ධනය නොවී තියෙන්න පුළුවන්. එතකොට හොරකම් කරන්නම හිතිලා හොරකම් කරලා නැහැ. දැන් අපි නිකමට හිතමුකෝ බස් එකේ යනකොට බස් හෝල්ට් පේනකොට කොයි තරම්නම් කාමයේ වර්ධවා හැසිරීමේ හැඟීම් දැනීම් ඇති වෙන්න පුළුවන්ද? නමුත් වැඩේ වුණේ නෑනේ. සමහර වෙලාවට
මොනවා හරි දැක්කහම හොරකම් කරන්න හිතෙන්නේ නැද්ද? හිතුණා. හැබැයි හොරකම් කළේ නෑනේ. එතකොට හොරකම් කරන්න හිතුනොත් අකුසලය. කෙරුවොත් පව් සහ අකුසල්. ඒක නිසා මානසිකව දූෂණය වෙච්ච ගමන් අකුසල්, කායිකව ඊට සම්බන්ධ වෙච්ච ගමන් පව්. ඒක නිසා පව් නොකර අකුසල් වෙන්න පුළුවන්. හැබැයි අකුසල් නොකර පව් කරන්න බෑ. ඒක පැය ගානක බණක්. 6:25. මම හොඳටම දන්නවා ඔබට බොහෝ ප්‍රශ්න තියෙන විත්තිය. ඒක නිසා ඉතාමත් ඔව් කියන්න අම්මා. ඇහුන්නේ. ඔව් සමහර කෙනෙකුට පින් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඇතිතරම් තියෙනවනේ. ඒ හින්දා ඇතිතරම් තියෙනවා නම් ඕනේ නෑනේ. ජනාධිපතිතුමාට චොකලට් ඕනේ නෑනේ. තියෙනවනේ. ඒ වගේ. හොඳයි. ධර්ම ශ්‍රවණය කළා බොහෝ වේලාවක් ධර්ම සාකච්ඡාත් කළා. ඇත්තම කිව්වොත් ධර්ම සාකච්ඡාව ආරම්භ කරපුවාම වෙලාව විතරයි මදි වෙන්නේ. ඒක නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, දහම් පඬුරු පූජා කිරීමෙන්, පන්සිල් සමාදන් වීමෙන් අපි බොහෝ පින් සිද්ධ කරගත්තා. ඒ වගේම කුසල් සිද්ධ කරගත්තා. අප විසින් කරනු ලබූ මේ සියලුම කුසලයන් මීට වසර 20කට පමණ ඉහතදී අපි පිරිකර පූජා කරන්න වෙලාව ගම්මු. එතකන් මේ පින් අනුමෝදන් කිරීම සඳහා කවුරුත් සංසුන්ව වාඩි වෙලා පින් අනුමෝදන් කරමු. ඊට පස්සේ පිරිකර පූජා කරමු. කවුරුත් නැගිටින්න එපා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, පන්සිල් සමාදන් වීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන් සිද්ධ කරගනු ලැබුවා වූ කුසල් මීට වසර 20කට ඉහතදී පරලෝ සැපත් තුන සිරිසේන පෙරේරා මහත්මයා ඒක පිනක් බවට පත් කරලා ඒ පින ආදරණීය පියාණන් වන ඒ සිරිසේන පෙරේරා පියාණන්ට අනුමෝදන් කරමු. ඒ ඇතුළු කොට ඇති ඔබ අප හැම නමින් අභාවයට පත්වුණු සෑම දිනාටමත් අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දිනාටත් අනුමෝදන් වේවා. නිවන් සුවයෙන් සැනසීම වේවා කියලා සාදු කියනවා. ඒ වගේම ආදරණීය මෑණියෝ කේ.ජී. නන්දාවති අම්මා ඇතුළු කොට ඇති අද දවසේ ධර්ම දේශනාව සඳහා සප්පැමිණුණු සියලුම පුංචි දරුවෝ ඇතුළු වැඩිහිටියන් දක්වා වන සියලුම දෙනාට මෙපින් වේවා. නිදුක් නිරෝගී චිරජීවනය, ශාන්තිය, සෞභාග්‍යය, වාසනාව උදා වේවා. අපේ මහින්ද මහත්මයා ප්‍රදාන කොට ඇති මේ හිතයිශීන් ඥාතීන් ලෙන්ගතු දයාබරයන් සෑම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය, ශාන්තියම වේවායි සාදු කියන